නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ලංකා වාසී ලෝක වාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අනුපිළිවෙල කතාව යටතේ දාන කතා පරිච්ඡේදයේ දේශනාවන් තමයි අපි මේ දිනවල අමාදුර විවරවිය සදහම් දෙසුම් මාලාව යටතේ ඉගෙන ගන්න. සූත්‍ර සංග්‍රහයේ සංග්‍රහ වී තිබෙන සූත්‍ර සංග්‍රහය තුල සඳහන් වෙන මේ උතුම් දේශනාවන් අපි අනුපිළිවෙලකට ඉගෙන ගන්නවා. මුල ඉඳලා ශ්‍රවණය කරපු පින්නතුන් දැන් දානය පිළිබඳව ගොඩාක් කරුණු දැනගෙන සිටින්නේ. දානය ගැන නිතර අපි බණ අහනවා. මේ දානයත් එක්ක එකටම බැඳිලා තියෙනවා සීලය කියන කරුණක්. අද අපි ඉගෙන ගන්න දෙසුමේ දානය පිළිබඳවත් සීලය පිළිබඳවත් කරුණු දෙකම ඉස්මතුව පේනවා. නමුත් දානය යටතේ තමයි මේ දෙසුම ගණන් ගන්නේ. දානය කියන මාතෘකාව යටතේ සංග්‍රහ වුණ දේශනයක් හැටියට. ඒකට හේතුව තමයි සුත්ත සංඝහ අට කතාවේ පළමු දේශනා 6ට අමතර 6 අවසානයේ තියෙනවා පකින්නක කාණ්ඩයේ වශයෙන් දානය පිළිබඳ මුල් සූත්‍ර දේශනා 6 තුල ඇතුළත් නොවුණු නමුත් තවත් විශේෂ විග්‍රහයන් දේශනාවලින් අර්ථ කතාවලින් විනයෙන් ඒ තැනින් උපුටා දක්වපු මිශ්‍ර දහම් කරුණු තියෙන කොටසක් අර්ථ කතාවේ සඳහන් වෙනවා. ඒ නිසා අපි කලින් දේශනා 6ම අපි දානය යටතේ සංග්‍රහ වුණ දේශනාවන් විදිහටයි සලකන්නේ. අද අපි ඉගෙන ගන්න දෙසුම විතා විශේෂයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අප්‍රේල් මාස 28 වන දින ජන්මදිනයේ යෙදුන සුදේශ් සිල්වා ස්වාමි පුරුෂයාට සෙත් පැතීම පිණිස දැනට කුවේට්හි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන රමණී ශ්‍රියාකාන්ති මහත්මිය විසිනුයි දායකත්වයේ දරන්නේ. සුදේශ් සිල්වා මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්ම දානය සිද්ධ කරනවා. පින්වතුනි, පින්වත් දරුවනි, දන් දීම කියන එක සත්පුරුෂයෝමයි වර්ණනා කරන්නේ. බුද්ධ කාලේ හිටියා 87 කෝටියක් ධනෙ තිබ්බ පුරෝහිත බ්‍රහ්මණෙක් සිටුවරයෙක් කියන්න පුළුවන්. කොසල් රජුරුවන්ගේ පුරෝහිතෙක්. ඉතින් ජේතවනාරාමේ තිබ්බෙත් කොසල් රටේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නිතර කොසල් රටේ. නමුත් මේ බ්‍රහ්මණයා තමන්ගේ මසුරුකම අඩු කරගත්තේ නැහැ. කාටවත් නිකන් දුන්නේ නැහැ. ආදායමක් උපය ගන්න පුළුවන් නම් විතරයි වේදම් කළේ. කෙනෙකුට යමක් දුන්නේ දෙයක් බලාපොරොත්තුෙන්. පූජාවක් විදිහටවත් අනුකම්පාව මුල් කරගෙනවත් කාටවත් උපකාරයක් නොකරපු මහ ධනවතෙක්. මිනිස්සු ඔහු දෙස බලාගෙන සමහරු කිව්වා මොකට දන් දෙනවද? අර තෝදේය තුදී කියන බ්‍රහ්මණ ගමේ හිටියේ. අර තෝදේය බ්‍රහ්මුණා කාටවත් මොනවත් දෙන්නේ නැණි. ඔය අපූරුවට ඉන්නේ. අද කාලේ වගේම සමහර මිනිස්සු ඔහුගේ ප්‍රතිපදාවට එකඟ වුණා. ඔහු කොච්චර මසුරුද කියන්නේ ඔහු නිතර කියන ගාථාවක් තියෙනවා.
අංජනානං khයං දිස්වා වම්මිකානංච ආචයං මදුහුනංච සමාහාරං පණ්ඩිතෝ ගරමාවසේ. කියනවා අඳුන් උනත් චුට්ට ගානේ අඳුන් ගානේ ඇහි කළු පාට ක්‍රීම් එකක් වගේ හදාගත්ත කල්කයක් ගාන්නේ. ඊටාම ස්වල්පයක් අඳුන් කූරෙන් අරගෙන මේ ඇහි බැමවල ආලේප කරගන්න. ඇහැට සිසිලස ගේන්න. ඇස් රෝග සුවපත් වෙන්න. අලංකාරෙට. ඒ ගාන චුට්ට ගෑවත් ඒකත් වියදමක්. ඒ අඳුන් ගුලාවේ අඳුන් ඉවර වෙනවා. චූට පස් බින්ද ගෙනල්ලා වේයෝ තුඹස් බඳින්නේ. චුට්ට ගෙනාවට අන්තිමට ඒක ලොකු හුඹසක් වෙනවා. මීමැස්සෝ අර තමන්ගේ පුංචි දලෙන් පැණි රොන් ඊටාම බිඳුව ස්වල්පේ බැගින් ගේන්නේ. නමුත් ලොකු මී වදයක් හැදෙනවා. ආන් ඔය උපමා දිහා බලාගෙන ඔය අඳුන් ෂය වෙන දිහා බලාගෙන ඉතුරු කරන්න ඕනේ. වේයා තුඹස බඳින්නේ නැහැ වගේ රැස් කරන්න ඕනේ. මීමැස්සා වදේ බඳින්නේ නැහැ පැණි රැස් කරන්න ඕනේ. කාටවත් දෙන්න හොඳ නැහැ. චුට්ටක් දුන්නත් ඒක වේදමක් විතරයි. තෝදේය බමුණ නිතරම කිව්වා. ඔහුත් ආයුෂ ඇතිතාක් වාසය කරලා මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ නිතර දානය ගැන වර්ණනා කරපු උත්තමයෙක්නේ. බුදුරජාණන් වහන්සේ නිතර සීලය ගැන ගුණ කිව්වා. ඒ තුදි ගමටවත් බුදුරජාණන් වහන්සේ වඩිනවට තෝදෙය කැමති වුණේ නැහැ. මිනිස්සු එක්ක, රාජපුරුෂය එක්ක, ඇමතිවරු එක්ක හරියට බයින්ද ඇති කොසල් රජුරවන්ටත් බුදුරජාණන් වහන්සේ පස්සේ යනවා කියලා. කොහොම හරි පින්වතුනි අන්තිමට තෝදෙය මැරුණා. තෝදෙය ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පාරේ වැඩියොත් බනිනවා. ගෙදරට එන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා තෝදෙයගේ පරලව ඉරණම හරීම දුක්ඛිතයි. ඔහු අර 87 කෝටියක් ධනෙ තිබ්බ සිටු තනතුරේ නෙමෙයි පුරෝහිත තනතුරේ නෙමෙයි දැන් ලෝකයේ ගැන තේරුමක් නැති පටු හිතක් තියෙන බල්ලෙක් වෙලා ඉපදිලා. හැබැයි ඒ ගෙදරම තෝදෙයගේ පුතෙක් හිටියා. තෝදෙයගේ පදේටම නටපු පුතාගේ නම සුභ, ලස්සන තරුණයෙක්. සුභ තරුණයා හරි ආසයි මේ බල්ලට ආදරේ. එහෙනම් අද කාලේ මේ මෑතක එක්ක බටහිරින් පටන් ගත්ත දෙයක්ම නෙමෙයි මේ බල්ලෝ ඇති කරන එක. හුරතලේට දඹදිවත් ධනවත් පවුල්වල සමහර විට බොහොම සැප සම්පත් ඇතුව බල්ලෝ හැදුවා. ලොකුවට සඳහන් වෙන්නේ නැහැ, කලාතුරකින් තියෙනවා. සුබ ලස්සනට බල්ලා හැදුවා. නිතර හොඳට නාවල කරලා එයාට වෙනම හදලා තිබ්බ ඇඳක්. ඒ ඇඳේ හොඳ සැප පහසු පළසක් ඒකේ තමයි ඉන්නේ. මේ සුබ ආදරේට සුබ කන කෑමම ඔහුටත් කන්ට දෙනවා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ දවසක් බුදුවැසින් දැක්කට පස්සේ ওই මාවතේ වැඩියා. සුබ ගෙදර හිටියේ නෑ. බල්ලා බුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා තෝදෙය උඹ එදත් මට බොහෝ කියලා බිරුවා. බොහෝ කියන්නේ භවත. අදත් මට ඔබ බුරනවා කියලා බුදුරජාණන් වහන්සේ හැරිලා වැඩියා. බල්ලට දැනුණා මේක. අදටත් අපිට තේරෙනවනේ. මේ gedara හදන ආදරෙන් හදන බල්ලන්ට හොඳට තේරෙනවා අපි කියන ඒවා. දැනිච්ච ගමන් ඔළුව පාත් කරගත්තා, බිම බලාගත්තා, කන් පාත් කරගත්තා, වලිගේ පස්සේ ගහගෙන හිමීට ගිහිලා දැන් ඇඳේ නෙමෙයි. අර උයන කුස්සි පැත්තට ගිහිල්ලා ලිබොක්ක කාරගෙන දැන් අන්න එතන අලු ගොඩේ බුදි දුක හිතිලා.
සේවකයෝ ඇදලා ගන්න හැදුවා කෑම දැම්මා ආදරයෙන් කතා කළා එන්නේ සුබ ඇවිල්ලා බල්ලා හොයනව නැහැ. මොකද මේ ඇඳේ නැත්තේ බල්ලා ලිබ්බොක්කේ. කවුද තරවටු කරේ? මොකද්ද මූට කරපු අසාධාරණ වැඩේ? අපි නම් මොනවත් කරේ නැහැ. ශ්‍රමණ ගෞතමයෝ වැඩියා. මෙන්න මෙහෙම තෝදෙය කියලා කතා කරා. ඌට තරහ ගියා. ඊට පස්සේ ඔන්න පැත්තට ගිහිලා ඉන්නවා. සුබට හොඳටම කේන්ති ගියා. සුබ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ හොයාගෙන ගියා. ඔන්න උතනින් තමයි දේශනාව ආරම්භ වෙන්නේ. මම කියපු කතාව තියෙන්නේ අර්ථ කතාවේ. ජේතවනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳී සුභ මානවකයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් සතුටින් ආගිය තොරතුරු කතා බහ කරලා සතුටින් කියන්නේ ඉතින් පොදුවේ නිකන් මිනිස්සෙක් හම්බෙච්චාම කතා කරනවනේ. කතා කරලා පැත්තකින් වාඩි වුණා. සුභ මානවකයා කියන්නේ සාමාන්‍යයෙන් තරුණයා. නමුත් සාමාන්‍යයෙන් කෙනෙකුට මානවක කියලා කතා කරන්න පටන් ගත්තාම වයසට ගියත් උහුට මානවක කියලාම කියනවා. රචුන්ද සාමණේර මහරහතන් වහන්සේට වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයෙක් හිටියා බාලචුන්ද. පොඩි කාලේ උට චුන්ද සාමණේර කිව්වා. පස්සෙත් ඒ නමෙන්ම ප්‍රසිද්ධ වුණා. ඔය අදටත් ගම්වල නායක හාමුදුරුවෝ ඉන්නකොට අනිත් හාමුදුරුවන්ට කියන්නේ පොඩි හාමුදුරුවෝ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ අපවත් වුණාමත් කියන්නේ පොඩි හාමුදුරුවෝමයි. ආන්නේ වගේ මේ තෝදෙය මේගේ පුතා සුභ මානවකයා. හොඳ දැනුම් තේරුම් තියෙන වයසේ. විවාහක කෙනෙක්නේ. තෝදෙය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. වන්දනා කරලා සතුටින් කතා බස් කරලා වැන්දේ නැහැ පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝනුකෝ බොහෝ ගෝතම හේතුකෝ පච්චයෝ යේන මනුස්සානං ඒව සතං මනුස්ස බුතානං දිස්සන්ති හීනප්පනීතතා. ඔහුගේ ප්‍රශ්නේ මොකද්ද? භවත් ගෞතමයන් වහන්සේ හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? කාරණාව මොකද්ද? මිනිස්සු වෙලා ඉපදිච්ච අයගේ මේ තරම් හීන ප්‍රනීත බවක්. ඒ කිව්වේ උස් පහත් බවක් මොකද කියලා ඇහුවා. දිස්සන්ති හිබෝ ගෝතම මනුස්ස අප්පායුකා දිස්සන්ති දීඝායුකා. බවත් ගෞතමයන් වහන්සේ මිනිසු දකින්න ලැබෙනවා අල්පායුෂ්ක වනිස්සු. සමහරුන්ට හරි දීර්ඝායුෂ. දිස්සන්ති බෞහාබාධා දිස්සන්ති අප්පාබාධ. සමහරුන්ට ලෙඩමයි. ලෙඩ ගානේ හැම වෙලාවෙම ලෙඩ. බොහෝ ආබාධ. සමහරුන්ට අල්පාබාධයි. ලෙඩ අඩුයි. දිස්සන්ති දුබ්බන්නා දිස්සන්ති වන්නවන්තෝ. සමහරු ලස්සනයි රූපේ. සමහරු හරි කැතයි. දිස්සන්ති අප්පේ සක්කා දිස්සන්ති මහේ සක්කා. සමහරු හොඳ පිළිගැනීමක් තියෙනවා. සමහරුන්ට කිසි පිළිගැනීමක් නැහැ. සමහරු අල්පේශාක්‍යයි. සමහරු මහේශාක්‍යයි. දිස්සන්ති අපභෝගා දිස්සන්ති මහා භෝගා. සමහරු හරි දුප්පත්. භවභෝග අඩුයි. සමහරුන්ට හරි භෝග සම්පත් තියෙනවා. දිස්සන්ති නීච කුලීනා දිස්සන්ති උච්චා කුලීනා. සමහරු පහත් කුලවල ඉපදිලා සමහරු උසස් කුලවල ඉපදිලා. දිස්සන්ති දුප්පඤ්ඤා දිස්සන්ති පඤ්ඤවන්තෝ. සමහරු මෝඩයි සමහරු ප්‍රඥාවන්තයි. භවත් ගෞතමයන් වහන්සේ මේ මිනිසුන්ගේ තියෙන මේ උස් පහත් බවට හේතු මොනවද? ප්‍රත්‍ය මොනවද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් පිළිතුරු දුන්නා. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. ඔන්න ඔය ටික තමයි ඇහුවේ. ඔක තමයි පිළිතුර. මොකද්ද? කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතායාති කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුර දුන්නා. හේතුව මොකක්ද කිව්වේ?
කර්මයේම මානවකයේ කර්මයේම තමාගේ දේ කරගෙන කර්මයේම දායාද කරගෙන කර්මයේම උත්පත්ති ස්ථානය කරගෙන කර්මයේම ඥාතියා කරගෙන කර්මයේම පිළිසරණ කරගෙනයි සත්වයෝ වසන්නේ. සත්‍යය උසස් පහත් විදියට බෙදන්නේ කර්මයේ විසින්. ඒ කාලේ බ්‍රහ්මණ ආගමේ කිව්වේ සත්‍ය උසස් පහත් විදියට බෙදන්නේ මහා බ්‍රහ්මයා කියලා. අද කියන්නේ දෙවියන් වහන්සේ කියලා. හින්දු අය කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. මුස්ලිම් අය කතෝලික අය කියන්නේ දෙවියන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? කම්මං සත්‍යේ විභජති යදිදං හීන පනීතතායාති. උස් පහත් බවට සත්වයාව බෙදන්නේ කර්මය විසිනුයි. කර්මය කරන්නේ වෙන කෙනෙක් නෙමෙයි. කර්මය තම තමන් වෙන වෙනම කරගන්න දෙයක්. කායික වාචික මානසික වශයෙන්. එතකොට සුභ කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ කෙටියෙන් කියපු දේ මට තේරුන්නේ නැහැ. ඒක මට විස්තර වශයෙන් කියලා දෙනවා නම් ඉතා හොඳයි. මට එතකොට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මානව හොඳින් අහන්න මෙනෙහි කරන්න මම පවසන්නම්. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එසේය භවත්නි කියලා සුභ මානවකයා උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. පින්වත් මානවක මේ ලෝකයේ ඇතමෙක් ඉන්නවා ඉත්තිවා පුරිසෝවා. ඔහු ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. පානාතිපාතී හෝති ලුද්දෝ ලෝහිතපානි හත පහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ සබ්බපාන භූතේසු. සත්තු මරනවා. කොහොමද? ප්‍රාණීන් ඝාතනය කරනවා. ලුද්දෝ හරි රෞද්‍රයි. ලේ වැකුණු අත් ඇතිව අතින් පයින් සතුන්ට ගගහ දයා විරහිතව සියලු ප්‍රාණීන් කෙරෙහි ගැටුණු හිතින් වාසය කරනවා. සත්තු මරනවා. ප්‍රාණඝාතය කරනවා. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන. ඔහු මේ ක්‍රියාවෙම හොඳට කර ඒකෙම සමාදන් වෙලා ඉඳගෙන කායස්ස බෙහෙදා පරම් මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති. කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් නිරේ උපදී. මේක අපි කියන එකක් නෙමෙයි, බුදු ඇසින් දැකපු දෙයක්. ප්‍රාණඝාතයේ නිතර කර ඉන්න ප්‍රාණඝාතයේ සමාදන්ව සිටින. දැන් සිල්පදයක් සමාදන් වෙන්නේ ඒකේ බලකිනවා කියලානේ. ඒගොල්ලෝ සමාදන් වෙලා ඉන්නේ ප්‍රාණඝාතයේ. දවසට සතෙක් දෙන්නේ මරන්න ඕනේ සමහරුන්ට. ප්‍රාණඝාතේ. නැත්තම් නින්දයක් නැහැ වගේ. ඒකම සමත්තා. ඒකෙන් තමයි ජීවිතේ පුරවා ගන්නෙ, සම්පූර්ණ කරගන්නේ. මුළුමනින්ම ප්‍රාණඝාතයේදී වාසය කරනවා. මැරිලා නිරේ උපදිනවා. නොචී කායස බෙහෙදා පරම්මරණ අපායන් දුග්ගති විනිපාත නිරයන් උපපජ්ජති. අපායේ ඉපදුන් නැත්තම්, ඒ කියන්නේ ඒකාන්තයෙන්ම ප්‍රාණඝාතය කර ඉන්න සියලු මිනිස්සු අපාය යනවා කියන්න බෑ. අපාය යන හේතුවක්. ඒක ඊළඟ ජීවිතේම විපාක දෙන්නේ නැති වෙන්න පුළුවන්. වෙන ජීවිතයක ඒක විපාක දේවි. ප්‍රාණඝාතයේ වනාහි නිරේගාමී අකුසලයකි. නමුත් ඒ ජීවිතේට අනතුරු ජීවිතේදීම නිරේ යන්න නැති වෙන්නත් පුළුවන්. නිරේ නොගියොත්. සචේ manussත්තං ආගච්ඡති. ඉතින් ඔහු manuss ලෝකෙට આવොත් යත්ථ යත්ථ පච්චාදායති. යම් යම් තැනක උපදිනවද අප්පායුකෝ හෝති. ආයුෂ අඩුයි. හේතුව අප්පායුක සංවත්තනිකායසා මානව පටිපදා යදිදම් පානාතිපාති හෝති. මේ ලේ තැවරුණු අත්‍යතුව රෞද්‍රව සත්තු මර ඉන්න සතුන් ගැන දයාවක් නැතුව ඉන්න එක, සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි දයානුකම්පා රහිතව ඉන්න එක අප්පායුක සංවත්තනික පටිපදාව. අල්ප ආයුෂ පිණිස පවතින වැඩපිළිවෙල. ඒ කියන්නේ අදටත් ආයුෂ අඩුයි කියලා කොහොම හරි දැනගත්තොත් නිමිත්ත පාඨකයෙන් හරි ආයුෂ වැඩි වෙන පින්කම් කරන්න කියන්නේ ඒ පින්කම් වල සමහර කොටසක් මේ ජීවිතේදීම විපාක දෙන්න ඉඩ තියෙන නිසා. සමහරුන්ට ඒත් බේර ගන්න බෑ. බරපතලයි.
ඒ නිසා වහාම ප්‍රාණඝාතය අතහරින්න වටිනවා. ප්‍රාණඝාතය කියන්නේ පණ ඇති සත්තු මැරීම. මදුරුවෙක් වුණත් පණ ඇති සතෙක් තමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දිගටම විස්තර කරනවා. විස්තර වශයෙන් පැහැදිලි කරන්න කියලා ඉල්ලා හිටියනේ. පින්වත් මානවකයේ ඇතම් කෙනෙක් ඉන්නවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ප්‍රාණඝාතය අතහැරලා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකීලා නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ දඬු මුගුරු අභියායුධ අත්හැරලා ලජ්ජී දයාපන්නෝ ප්‍රාණඝාතය කරන්නට ලැජ්ජාවෙන් දයාවන්තව සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු ප්‍රාණ භූතයන් ගැන හිතානුකම්පාවෙන් යුතුව වාසය කරනවා. සෝ තේන කම්මේන ඔහු ඒ කර්මයෙන් ඒවං සමත්තේන ඒවං සමාදින්නේන ඔය කර්මයේ පිළිබඳව සමාදන් වෙලා ඒකම පුරමින් ඉඳලා කය බිඳිලා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදිනවා. ඔහු සුගතිය නොගියොත් සුගතිය යන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. සුගතිය නොගියොත් ඉතින් මනුෂ්‍ය ලෝකෙට ආවොත් යත්ථ යත්ථ පච්චා ජායති යම් යම් තැනක උපදින්නේද දීඝායුකෝ හෝති දීර්ඝායුෂ ලබනවා. දීඝායුක සංවත්තනික අයසා මානව පටිපදා යදිදම් පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතා හෝති. දීර්ඝායුෂ ලැබීමේ ප්‍රතිපදාව දීඝායු සංවත්තනික ප්‍රතිපදාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම ඈත්වීම අව්‍යායුධ අත්හැරලා සතුන් මරන්ට ලැජ්ජා වෙලා දයාවන්තව සියලු ප්‍රාණීන් ගැන ඉන්නවා නම් දීර්ඝායුෂ ලැබෙනවා. දැනට වුණත් වහාම ප්‍රාණඝාතය අතහරින්න පුළුවන්. මේ බණ අහන කෙනෙක් ප්‍රාණඝාතයේ විටින් විට හෝ යෙදෙනවා නම් ඔන්න අපි පළවෙනි කරුණ විස්තර වුණා. දේශනාවෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මානවකයේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා සත්තානං විහෙටක ජාතිකෝ හෝති. සත්‍යු වෙහෙසවනවා. පානිනාවා අතින් ගහලා ලෙඩුනාවා කැට කැබිලිති වලින් ගහනවා දණ්ඩේනවා සත්හේනවා දඬු මුගුරු වලින් අවියායුධෙන් ගහනවා. ඔහු ඒ කර්මයේම කර කර ඒකෙම සමාදන් වෙඳලා මැරිලා නිරේ උපදිනවා. නිරේ ඉපදුන් නැත්තම් මනුස්ස ලෝකෙට ආවොත් බෞහාබාධෝ ඔහු උපදින ජීවිතේ උපදින තැන උපදින දවසේ ඉඳලා මව් කුසේ ඉඳලා ලෙඩ හැදිච්ච ගමන් ඉන්නේ. ඇයි හේතුව බෞහාබාධ සංවත්තනිකා පටිපදා. බොහෝ ආබාධ ලැබීමේ ප්‍රතිපදාව තමයි ප්‍රාණීන්ට හිංසා කිරීම. එසා ප්‍රාණීන්ට හිංසා කරනකොට තමා වෙත එන බව දැනගන්න ඕන. හැබැයි ඇතැම් පුරුෂයෝ ඉන්නවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා එහෙම සතුන්ට හිංසා පීඩා කරන්නේ. මරණින් මත්තේ සුගතිය යනවා. සුගතියේ නොයා මනුස්ස ලෝකයට ආවොත් ඒ හේතුවෙන් අල්පාබාධ උපදිනවා. අල්පාබාධ වීමට හේතුව සතුන්ට හිංසා පීඩා වෙහෙසුණු කිරීමයි. ලෙඩ අඩුයි. ඔන්න අපි කරුණු දෙකක් හතරක් ඇත්තටම ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන් අල්පායුෂ දීර්ඝායුෂ බවට හේතුව ඊළඟට අල්පාබාධ බොහෝ ආබාධ ඇති බවට හේතුව. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මානවකය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ ලෝකයේ ඇතමෙක් ඉන්නවා ඛෝදනෝ හෝති උපායාස බහුලෝ හරි ක්‍රෝධ කරනවා උපායාස බහුලයි වෙහෙසටපත් වීම බහුලයි අප්පම්පි වුත්තෝ සමානෝ අභිසජ්ජති කුප්පති ව්‍යාපජ්ජති පතිත්ථියති. ඊතා චූටි වචනයක් ඇති එහුට පොඩි වචනයක් කිව්වත් ඒකට ගැටෙනවා කිපෙනවා විරෝධයටපත් වෙනවා. ව්‍යාපජ්ජති කියන්නේ විරෝධේ පානවා. පතිත්ථියති තද බවටපත් වෙනවා. කෝපංච දෝසංච අපච්චයන්ච පාතු කරෝති කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරනවා. පොඩි වචනේ ඇති පොඩි දේ ඇති මරණින් මත්තේ නිරය යනවා. යම් මේකින් නිරේ නොගියොත් මනුස්ස ලෝකේ ආවොත් උපනුපන් තැන
මොකද වෙන්නේ? දුබ්බන්නෝ හෝති දුර්වර්ණව උපදිනවා. උට තියෙන දැක්කහම ප්‍රියමනාප බව ඇති වෙන්නේ නැති රූපයක්. දුබ්බන්න සංවත්තනිකා ඒසා මානව පටිපදා යදිදං කෝදන හෝති උපායස බහුලෝ. දුබ්බන්න සංවත්තනික ප්‍රතිපදාව. කැත වෙන්න ඕන නම් නිතර තරහ ගන්න. ඒක තමයි ප්‍රතිපදාව. නිතර කිපෙන්න පොඩි දෙයටත් තරහ ගන්න අමනාපකම් හදා ගන්න. එතකොට උපනුපන් ජීවිතවල මනුස්ස ලෝකෙදී කැතට උපදිනවා. ඒකට අකමැතිනේ හැමෝම. එතකොට මොකද්ද කරන්නේ? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අක්කෝදන හොති අනුපායස බහුලෝ. ක්‍රෝධ කරන්නේ උපායාස බහුල නැහැ. වෙහෙසටපත් වෙන්නේ බහුම්පි උත්තෝ සමානෝ නාබිසජ්ජති. ගොඩක් කිව්වත් අරයා පොඩ්ඩක් කිව්වක් ගැටෙනවනේ. මෙයා ගොඩක් කිව්වත් ගැටෙන්නේ නැහැ. කිපෙන්නේ නැහැ. වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඔහුට තද වෙන්නේ නැහැ. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහල කරන්නේ නැහැ. ඔහු ස්වර්ගයේ උපදිනවා. ඒ කර්මයේම පුරපුරා ඉඳලා සමාදන් විඳලා ස්වර්ගෙ ගියේ නැත්තම් දිව්‍ය ලෝකෙ ගියේ නැත්තම් ඉතින් මනුස්ස ලෝකෙට આવොත් උපදින තැන පාසාදිකෝ හෝති. පාසාදික සංවත්තනිකා. හරි ප්‍රසාදයේ දනවනවා. ප්‍රසාදයේ ඇති වෙන වැඩපිළිවෙල තමයි ක්‍රෝධ නොකිරීම. ගොඩක් කිව්වත් ඉවසීම. එහෙනම් ඔන්න එතන තියෙන්නේ ප්‍රසාදයේ ඇති වෙන රූපයක් තියෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මානවකය. දැන් ඔහු ආපු ප්‍රශ්න කීපයකට උත්තර හරි. අල්පායුෂ වෙන්න දීර්ඝායුෂ වෙන්න හේතු කිව්වා. රෝග බහුල වෙන්න නිරෝගී වෙන්න හේතු කිව්වා. කැත වෙන්න ලස්සන වෙන්න හේතු කිව්වා. කරුණු 6යි. ඊට පස්සේ අහනවා අහපු ප්‍රශ්නකට උත්තරේ ඔව් තරුණය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉස්සා මනකෝ හෝති ඊර්ෂ්‍යා මනසින් ඉන්නවා. පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සකි ඉස්සති. ඔහු අන් අයට ලැබෙන ලැබීම් සත්කාර ගෞරව මානන වන්දන පූජන මේ මට ඊර්ෂ්‍යා කරනවා. උපදුස්සති හිත දූෂණය කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉස්සම් බන්ධති ඉරිසියාව බඳිනවා. අර වෛර බඳිනවා වගේ ඉරිසියාව බඳිනවා. ඔහු ඒ කර්මයේම සමාදන්ව ඒකම නිතර කරලා කය විදිලා මරණින් මත්තේ නිරේ යනවා. ඉතින් නිරේ නොගියොත් යම් මේකේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් උපදින තැන අප්පේ සක්ඛු හෝති. අල්පේශාක්‍ය කිසි ආනුභාවයක් නැහැ. අල්පේශාක්‍ය සංවත්තනික ප්‍රතිපදාව තමයි ඊර්ෂ්‍යාවත් මනසකින් ඉන්න එක. අන් අයට ලැබෙන දේවල් ගරු බුහුමන් වලට ඊර්ෂ්‍යා කිරීම. ඊර්ෂ්‍යාව බැඳීම. ඒ ඊර්ෂ්‍යාව එක්ක බැඳිච්ච ද්වේෂයෙන් ඉඳීම. මොකද වෙන්නේ? අල්පේශාක්‍ය වෙනවා. ඒක විරුද්ධ පැත්ත. යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි අනිස්සා මනකෝ හෝති. ඊර්ෂ්‍යාව නැති හිතින් ඉන්නවා. අන් අයට ලාභ සත්කාර වන්දනමාන පූජන ආදී ලැබෙනකොට ඒකට ඊර්ෂ්‍යා කරන්නේ. ඒකට නොසතුටු වෙන්නේ. ඊර්ෂ්‍යාව බඳින්නේ. ඔහු ඒකම සමාදන්ව පුරමින් ඉඳලා සුගතිය යනවා. දිව්‍ය ලෝකේ නොඉපදුනොත් යම් හේකින් මනුස්ස ලෝකයට ආවොත් උපදින තැන මහේශාක්‍ය වෙනවා. මහේශාක්‍ය වීමේ ප්‍රතිපදාව ඊර්ෂ්‍යා නොකිරීම. ඒ කියන්නේ මුදිතාව. අන් අයගේ සැපේ සතුටු වීම. ඊළඟට ඔන්න ඔහු මේ මහේශාක්‍ය අල්පේශාක්‍ය බවටත් හේතු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට ඔහු ඇහුවනේ මේ භවභෝග සම්පත් අඩුයි දුප්පත් පෝසත් ભેදයට හේතුව. ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා න දාතා හෝති සමනස්වා බ්‍රාහ්මනස්වා ශ්‍රමණයන්ට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා ශ්‍රමණයෙකුට වේවා මොනවත් දෙන්නේ නැහැ. මොනවද ඒ කාලේ දුන්න දේවල්? අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යා වසත පදීපේයං. ඒ දාන වස්තු 10. ඒ දාන වස්තු දෙන්නේ නැහැ. ආහාර, පාන, වස්ත්‍ර, යාන, ඊට පස්සේ මල්,
සුවඳ, ඒ වගේම විලවුන්, ආවාස, ඇඳ ඇතිරිලි, ඊළඟට පහන් දැල්වන උපකරණ, ආලෝකය ලබා දෙන උපකරණ ඒවා දන් දෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු ඒ කාලේ දුන්න දාන වස්තු 10. ඔහු එහෙම නොදී මසුරුකමින් ඉඳලා ඒ ක්‍රියාවෙම ඉඳලා මරණින් මත්තේ දුගතිය යනවා. මනුස්ස ලෝකයට ආවොත් යම් හේකින් යම් තැනක උපදිනවද? දුප්පත් උපදින්නේ, හිඟන පවුලක උපදින්නේ. ඇයි හේතුව? අල්පාභා ඒ අපභෝග සංවත්තනික ප්‍රතිපදාවේ ඉඳීම. භෝග ඊටාම අල්පව ලැබෙන වැඩ පිළිවෙල. කියන්නේ ලැබෙන්නේ නැහැ තරම්. ඒකට හේතුව දන් දීලා නැහැ. අන්න බලන්න දානේ වටිනාකම. සමහර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් හරි වේවා ඉන්නවා දාන් දෙනවා ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට ආහාර පාන වස්ත්‍ර ආදී. මරණින් මත්තේ සුගතිය යනවා. දානං සග්ගස සෝපානං කියලා පරිණි ගාථාවල තියෙන. දානේ ස්වර්ගයට යන හිනිමගක් කියලා ස්වර්ගය යනවා. යම් මේකින් සුගතිය නොගියොත් දිව්‍ය ලෝකේ නැවත මනුස්ස ලෝකයට ආවොත් උපදින තැන මහා භෝගෝ හෝති. මහා භෝග සංවත්තනිකා ඒ සාමානෝ පටිපදා. මහා භෝගී කෙනෙක් වෙනවා. මහා භෝග සංවත්තනික ප්‍රතිපදාව තමයි දන් දීම. මේ කරුණ දානය පිළිබඳ විග්‍රහ කරන දේශනාවලට ආවා. ඒ නිසා ආහාර නිකම් දැන් සමහර පුරුදු වෙලා ඉන්නේ දාන කියනකොට බත් මාළු විතරයි. ආහාර විතරයි. අපි දන් දෙන්න ඕනේ ආහාර පාන වස්ත්‍ර යානයක් දෙන්න බැරි කෙනෙකුට පාවහන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මල් සුවඳ දන් දෙන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේට සෑයට සුවඳ ධූප සුවඳ විලවුන් පූජා කරනවානේ. එතකොට එහෙම පූජා කරන්න පුළුවන් මල් සුවඳ විලවුන්. සෙය්‍යාවසත පදීපෙය්‍යං ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට පූජා කරන්න පුළුවන්. ඒවන ඔය සාංගික දානවලදී ගෙවල් වල 7 දවසේ 3 මාසේ අනිවාර්යෙන් අර පැදුරු කොට්ට ඒ ඉස්සර ඉඳලා ඒ ක්‍රම හදලා තියෙන එකයි. ඒවත් එක්ක පූජා කරනවා. ගොඩක් වෙලාවට හැබැයි මෙට්ටය පූජා කරන්නේ නැහැ, පැදුරක්ම තමයි පූජා කරන්නේ. ඒ අර තේරුම්කමක් නැති බව. ඒ නිසා Tamanට පුළුවන් විදිහට උපරිම ආකාරයෙන් ඒ විදිහට සයනාසන උපකරණ ඊට පස්සේ ආවාස පූජා කරන්න බැරි කෙනෙකුට කුඩයක් පූජා කරන්න පුළුවන්. ආවාසයක් හදන එකකට උදව් කරන්න පුළුවන්. මේක සංඝයා උදෙසා විතරක් නෙමෙයි. මෙතන නම් තියෙන සමනස්සවා බ්‍රාහ්මනස්සවා කියලා ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට සිල් ගුණ දම් වඩන අයට. නැත්තම් සාමාන්‍ය කෙනෙකුට වුණත් ගෙයක් දොරක් හදාගන්න උදව් කිරීම පිනක්, විශේෂ පිනක්. ඊට පස්සේ පහන් දැල්වන උපකරණ, ආලෝක උපකරණ මේ කාලේ හැටියට විදුලි ආලෝකයට ඊළඟට පහන් පූජාවන් වලට සම්බන්ධ වීම. එතකොට දානවස්තු 10ම දුන්නා වෙනවා. ඒකේ වෙන්නේ මොකද දුන්නොත්? උපනුපන් තැන පෝසත් පවුලල උපදිනවා. ධන දහන්නේ සහිත උපදිනවා. නැත්තම් දුප්පත් උපදිනවා. ඒක ගොඩාක් වෙලාවට අපි සමාජයට ප්‍රශ්න දැම්මට මේ ක්‍රමේ වෙනසක්, ක්‍රමේ වැරද්දක් කියලා වැඩි බරක් තියෙන්නේ තමන්ගේ අතීතයේ කරගත්ත කර්ම ස්වභාවයට. ඊළඟට තව එකක් තියෙනවනේ, උසස් කුලවල උපදිනවා සමහරු පහත් කුලවල. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඔන්න ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා තද්දෝ හෝති අතිමානී. හරි දැඩි අධික මානෙන් යුක්තයි. අපි කියන්නේ මෝල් ගස් කිල්ල වගේ කියලා පාත් වෙන්නේ නැහැ බෙල්ල කොන්ද. අභිවාදේ තබ්බං න අභිවාදේති. වැඳිය යුතු අයට වඳින්නේ නැහැ. පච්චුට්ඨා තබ්බං න පච්චුට්ඨේති. දැක්කාම හුනස්නේ නැගිටින්න ඕනේ. අපි ගුරුවරු අම්මා තාත්තා වැඩිහිටියෝ එහෙම නැගිට වෙන්නේ නැහැ. ආසනා රහස් ආසනං න දේති. අසුනක් දෙන්න ඕන කෙනාට අසුනක් දෙන්නේ නැහැ. මග්ගා රහස්ස මග්ගං න දේති. පාරේ ඉඩ දෙන්න ඕන කෙනාට ඉඩ දෙන්නේ නැහැ. සක්කා තබ්බං න සක්කරෝති. සත්කාර කළ යුතු කෙනාට සත්කාර කරන්නේ නැහැ. ගරුකා තබ්බං න ගරු කරෝති. ගෞරව කළ යුත්තට ගරු කරන්නේ නැහැ. මානේ තබ්බං න මානේති.
යටහත් පැවතුම් දැක්කිය යුතු කෙනාට යටහත් පැවතුම් දක්වන්නේ. පූජී තබ්බන පූජීති. පූජා කළ යුතු කෙනාට පුදන්නේ. සෝ තේන කම්මිනේවන් සමත්තිනේවන් සමාදීන්නේන. ඔය කර්මයේම ඔහු කරලා පුරලා මරණින් මත්තේ අපායේ උපදිනවා. ඉතින් යම් මේකින් මනුස්ස ලෝකේ આવොත් උපනුපන් තැන නීච කුලීනෝ හෝති. පහත්යයි සම්මත කුලවල ඊතා වැදගත්කමින් අඩු නූගත් ඊට පස්සේ සමාජයෙන් කොන් වුණ පහත් දෙමව්පියෝ සහිත පවුලල උපදිනවා. එතකොට මේ උපත ලබන්නේ නීච කුලවත් බව කුලය කියනකොට නමම නෙමෙයි මේ කාලේ. ඒ සමාජයේ පවුල් පරිසරය. ඒ පවුල් නීච පවුල් පරිසරයක් තුළ උපදිනවා. පහත් පවුල් පරිසරයක් තුළ. ඒකට හේතුව ගරු කළ යුතු උතුමන්ට ගරු කරලා නැහැ, වන්දනාමාන කරලා නැහැ, දැක්කම උනස් නැගිටලා නැහැ. දැන් ඒකයි මේ ලෝකේ ප්‍රඥාවන්ත වගේ අසත්පුරුෂයෝ කතා කරන්න පුළු දක්ෂ අය බස හසුරවනවා. කතා කරනකොට ස්ටේජ් එකක් උඩ නැගලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕ අපි ඔක්කොම සමානයි කාටවත් වඳින්න ගෞරව කරන්න ඕනේ නැහැ කියලා. සමහර විට බටහිර මතවාදයත් බටහිර අයටත් වඩා බරපතලව වැළඳ ගන්නවා ආසියාකති කර මිනිසු. නමුත් බටහිර නීතියේ බලන්න අධිකරණයට යනකොට කිසි ඇඳලා ගන්න ඕන ඇඳුමක් තියෙනවා. ඊට පස්සේ Tamanට ඕන විදිහට යන්න බෑ, ඕන විදිහට කතා කරන්න බෑ. විනිශ්චයකාරයා ආයේදී ඔක්කොම නැගිටලා ඉන්න ඕනේ. ඇයි මේ නීති හදලා තියෙන්නේ? නැත්තම් එතන ඒ විනයක් පවතින්නේ නැහැ. සමාජ සංස්ථාවක් හැටියට. ඒ වගේ මේක අපි නීතියක් නෙමෙයි. ලෝකපාලක ධර්ම, ලැජ්ජා බය සහිතව හැදෙන මිනිස්සු හැටියට සමාජයේ යහපැවැත්ම පිණිස තමාගේ සිත තුළ ඇතිවෙන ගුණධම් වගාවට, ගුණධර්ම වල වගාවට ගරු කළ යුතු උතුමන්ට ගෞරව කිරීම අතිශය මේ සිත මෘදු කරනවා. නැත්තම් දැඩි මාන්නෙන් තද බවින් ඉඳලා අන්තිමට මරණින් මත්තේ හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්න වෙනවා. කිසි කෙනෙක් ගරුසරු දක්වන්නේ නැහැ. නිന്ദා පහස ලබන්න වෙනවා. සත්තුන්ගේ තීනම සත්තු අතර උපදින්නේ ඔය බලු කපුට වෙලා. ඒ ගරු බුහුමන් හැම වෙලාවෙම මිනිස්සු බයින කෙනෙක් ගොඩක් තැන්වල කරන්නේ. ඒ නිසා ඔන්න හීන කුලේ උපදින හේතුව. සමහරව ඉන්නවා ගරු කළ යුතුයට ගරු කරනවා, දැඩි මාන්නයකින් නැහැ, අත්හද්දෝ දැඩි බවකින් නැහැ, අනතිමානී මානය අඩුයි. වැඳිය යුත්තන්ට වඳිනවා, දැක හුනස්න නැගිටිය යුත්තන්ට නැගිට කරනවා, ආසනයක් දෙන්න ඕන අයට ආසනයක් දෙනවා, මග දෙන්න ඕන අයට මග ඉඩහසර ලබා දෙනවා, සත්කාර කළ යුත්තන්ට සත්කාර කරනවා, ගෞරව කළ යුත්තන්ට ගෞරව කරනවා, බුහුමන් දැක්විය යුතුවට බුහුමන් කරනවා, පිදිය යුතු උතුමන් පුදනවා. ඔහු ඒ කර්මයේම කරලා පුරලා මරණින් මත්තේ සුගති උපදිනවා. යම් හේකින් සුගති ලෝකේ ගියේ නැතිනම් නැවත මනුස්ස ලෝකේ එනකොට උසස් කුලයේ උපදිනවා. උච්චා කුලින සංවත්තනික ප්‍රතිපදාව ගරු කළ යුත්තන්ට ගරු කිරීම, නම්‍යශීලී වීම, දැඩි නොවීමයි. මානවකය මේ ලෝකයේ ඇතැම් මිශ්‍රයක් වේවා පුරුෂයෙක් වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙතට ගිහිල්ලා අහන්නේ විමසන්නේ නැ පරිපුච්චිතා හෝති. මොකක්ද අහන්නේ නැත්තේ? කිං බහන්තේ කුසලං කිං අකුසලං. ස්වාමීනි කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද? කිං සාවජ්ජං කිං අනවජ්ජං. වැරදි දේ මොකද්ද නිවැරදි දේ මොකද්ද? කිං සේවිතබ්බං කිං නසේවිතබ්බං. සේවනයේ කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද? කිං කරියමානං දීඝරත්තං අහිතාය දුක්ඛය හෝති. කුමක් කළොත්ද ගොඩාක් කල දුක පිණිස අහිත පිණිස පවතින්නේ? කිං වාපන මේ කරියමානං දීඝරත්තං හිතාය සුඛය හෝති. කුමක් කළොත්ද ගොඩාක් කාලට සැප පිණිස පවතින්නේ කියලා අහන්නේ. ඒ අහන්නේ නැති එකෙන් දැන් සමහරු කියන්නේ අපි ඉතින් කාටවත් කරදරයක් නැහැ. අපි අපේ පාඩුවේ අපි සල්ලි හොයාගත්ත අපි පාඩුවේ ජීවත් වෙනවා. ඒ නිසා බණ අහන්න මගේ නෑ කැමැත්තක්. මම යන්නේ නැහැ පන්සල් කියලා සමහර හරි උජාරුවෙන් කියනවා දාර්ශනිකයි වගේ. නමුත් බලන්න ඒක අගුණයක්. කුසල් අකුසල් ගැන, පින්පව් ගැන, යහපත අයහපත ගැන, හොඳ නරක ගැන, ජීවිතේට සැප ගෙනත් දෙන දේ ගැන, දුක ගෙනත් දෙන දේ ගැන හොඳට දැනුම තියන අයගෙන් අහගන්න එක ඔහුගේ තියෙන සත්පුරුෂ ගතියක්. ඒ ගති ගුණයට අහන්න නැත්තම් ඒක නැත්තම් ඔහුගේ තියෙන අසත්පුරුෂ ගතියක්. ඒ ලාමක අකුසලයේ නිසා ඔහු මරණින් මත්තේ දුගතිය යනවා, නිරේ යනවා. ඉදින් යම් මේකින් නිරේ නොගියොත්
නැවත මනුස්ස ලෝකයට ආවොත් උපනුපන් තැන දුප්පඤ්ඤෝ හෝති. දුප්පඤ්ඤ සංවත්තනිකය සමානෝ පටිපදා. දුෂ්ප්‍රාඥ වෙනවා, මෝඩ වෙනවා. දුෂ්ප්‍රාඥ මෝඩෙක් වෙන්න හේතුව ඒකයි. මොකද්ද? කුසල් අකුසල් ගැන විමසන්නේ නැහැ. හොයන්නේ, අහන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගොස්, ඒ කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනේ කාලේ උගත්, සිල්වත්, ගුණවත්. සාමාන්‍ය උගත් වුණාටම දැන් අපිට ගුරුවරු ළඟට යන්නේ අපි උගත් නන්නේ. නමුත් ගුණවත් බව ගැන බලන්නේ නැහනේ. උගත් ගුණවත් දෙකම තියෙන්න ඕනේ. ආන්නේ වැනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගිහිල්ලා අහනවා ස්වාමීනි කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද, යහපත අයහපත, කල යුත්තේ නොකල යුත්තේ මොකද්ද, කුමක් කළොත්ද දුක පිණිස පවතින්නේ, කුමක් කළොත්ද දීර්ඝ කාලයක් සැප ලැබෙන්නේ. අහනකොට ඔහුට රැස් වෙනවා පිනක්. ඔහු මරණින් මත්තේ සුගතිය යනවා. යම් මේකින් සුගතිය නොගියොත් උපනුපන් තැන ඔහු මහා පඤ්ඤාවන්තයි. මහා පඤ්ඤෝ හෝති, මහා ප්‍රඥාවන්තෙක් වෙනවා. මහා ප්‍රඥා සංවත්තනික පටිපදාව කුසල අකුසල් ගැන විමසීම. සමහර වෙන විෂයන් ඉගෙන ගන්න. සාමාන්‍ය වෙන විෂයන් ගණන් ගැන ඇහුවොත්, කාගෙන් හරි විද්‍යාව ගැන ඇහුවොත්, පරිසරය ගැන, සතාසිය ඒවා ඉගෙන ගන්නකොටත් ඒකත් කර්මයට එකතු වෙනවා. ඔහු සමහරට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් වෙලා උපදින්න පුළුවන්. නමුත් මේක ප්‍රඥාව ලැබෙන්නේ කුසල අකුසල් ගැන ඇහිමින්, පින්පව් ගැන ඇහිමින්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ පැහැදිලි කරේ ප්‍රඥාවත් මෝඩකමත්. ඊළඟට මානවකයාට කියනවා, සුබ මානවකයන්ට, මානවකයා අප්පායුක සංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනේති. ඉතිකෝ මානව, ඔය විදිහට මානවකය අල්පායුෂ පිනිස පවතින ප්‍රතිපදාවෙන් ඔහු අල්පායුෂ තැනට පමුණවනවා. දීඝායුක සංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනේති. දීර්ඝායුෂ පිණිස පවතින ප්‍රතිපදාව තුලින් ඔහු දීර්ඝායුෂ කෙනෙක් බවට පත් කරනවා. බෞහාබාධ සංවත්තනිකා පටිපදා බෞහාබාධත්තං උපනේති. බොහෝ ආබාධ ලැබීමට හේතු වෙන වැඩපිළිවෙලින් ඔහු බොහෝ ආබාධ ඇති තැනට පමුණවනවා. ඒ විදිහටම තමයි අනිත් දේවලුත්. අල්පාබාධ සංවත්තනික ප්‍රතිපදාවෙන් ඔහු නිරෝගී කෙනෙක් කරනවා. දුර්වර්ණ සංවත්තනික ප්‍රතිපදාවෙන් ඔහු කැත කෙනෙක් කරනවා. ඒ වගේම පාසාදික සංවත්තනික ප්‍රතිපදාවෙන් ඔහු ලස්සන කෙනෙක් කරනවා. මොනවද ඒවා මතකනේ ඔබට? ආයුෂ අඩු වෙන්නේ සත්තු මැරුවොත්. දීර්ඝායුෂ ලැබෙන්නේ සත්තුන්ගේ පණ බේරුවොත්. සත්තුන් වැනීමෙන් වැළකුණොත්. ඊළඟට බොහෝ ආබාධ ඇති වෙන්නේ, ලෙඩ දුක් ඇති වෙන්නේ සතුන්ට දඬු මුගුරු වලින් පහර දීලා හිංසා කළොත්. එහෙම හිංසා නොකළුවොත් එයා නිරෝගී වෙනවා. මනුස්ස ලෝකෙට ආවොත් කලින් ජීවිතවල විපාක. ඊළඟට කැත වෙලා උපදින්නේ තරහ ගත්තොත්, ලස්සන වෙලා ප්‍රියමනාප උපදින්නේ තරහ ගන්න නැත්තම්. ඊළඟට අල්පේශාක්‍යව උපදින්නේ ඉරිසියා කළොත්. ඒ ප්‍රතිපදාව අල්පේශාක්‍ය ප්‍රතිපදාවේ ගියොත් අල්පේශාක්‍ය වෙනවා. මහේශාක්‍ය ප්‍රතිපදාවේ ගියොත් මහේශාක්‍ය වෙනවා. මොකද්ද? ඉරිසියා නොකිරීම, මුදිතාව. අන්නයට ලැබෙන ලාභ සත්කාර ඉවසනවා, සතුටු වෙනවා. ඊට පස්සේ අල්පභෝග සංවත්තනික, දුප්පත් පවුල්වල උපදින්න හේතුව දන් නොදීම. හොඳ ධනවත් තැනක උපදින්නේ, ධනෙ ලැබෙන්නේ ඔහු ඒ විදිහට දන් දීලා. ඊට පස්සේ නීච කුලීන ජීවිත ලබන්නේ, පහත් කුලවල උපදින්නේ ගරු කළ යුතු උතුමන්ට ගෞරව නොකරලා. ගරු කළ යුතු උතුමන්ට ගෞරව කළොත් උසස් කුලවල උපදිනවා. ඒක තමයි ප්‍රතිපදාව. දුප්පඤ්ඤ සංවත්තනිකා පටිපදා දුප්පඤ්ඤත්තං උපනේති. මෝඩෙක් වෙන්න වැඩපිළිවෙල තමයි කුසල අකුසල් ගැන විමසන්නේ, පින්පව් ගැන විමසන්නේ. ඒ විමසනවා නම් මහා පඤ්ඤ සංවත්තනිකා පටිපදා, මහා ප්‍රඥාවන්ත වීමට හේතු වෙන වැඩපිළිවෙලේ ඔහු මහා ප්‍රඥාවන්ත බවට පත් වෙනවා. මේක මේ තියෙන්නේ අනුගමනය කරන ක්‍රමයට. කම්මස්සකා මානව සත්තා කම්මදය. ඔන්නෝක තමයි මානවකේ කිව්වේ. කර්මය තමයි ස්වකීය දෙය, තමාගේ දෙය. කර්මය දෑවැද්ද. කර්මය තමයි උපදින ස්ථානයේ තීරණය කරන්නේ. කම්ම බන්දු කම්ම පටිසරණ. කර්මය තමයි ඥාතියා වගේ ඉන්නේ.
පිළිසරණට ඉන්නේ. කම්මං සත්‍යේ විභජති අදිදං හේනප්පනීතා යාති. කර්මය විසින් සත්‍යය උසස් පහත් බවට බෙදෙනවා. ওই විදිහට සුබ මානවකයට අර කෙටි ප්‍රකාශය අවසාන බලන්නේ දේශනා කෞශල්‍ය මුලින්ම කෙටියෙන් කිව්වා විස්තර කළා නැවතේ කෙටියෙන් කියලා තහවුරු කළා. සුබට හොඳට තේරුණා. සුබ කියනවා භාග්‍යතුන් තෝදී පුත්‍ර සුබ ස්වාමීනි හරිම සුන්දරයි හරිම සුන්දරයි. වහලා තිබ්බ දෙයක් උඩට හැරෙවා වගේ. යටට හරවලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ. වහලා තිබ්බ දෙයක් විවෘත කළා වගේ. පාර වැරදිච්ච කෙනෙකුට හරි පාර පෙන්වුවා වගේ. අඳුරේ ඉන්න අයට රූප දකින්න කියලා තෙල් පහන් දැරලා ඉසෙව්වා වගේ. භවත් ගෞතමයන් වහන්සේ නොඑක් අයුරින් ධර්මයේ මට කිව්වා. ඒ මම භාග්‍යතුන් වහන්සේව භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ධර්මයේද සංඝයාද සරණ යනවා. උපාසකම්මම් භවං ගෝතමෝ දහරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණගේ උපාසකයෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා තෙරුවන් සරණ ගියවන්න බලන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණය බැනගෙන ආපු කෙනා අන්තිමට තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙලා සතර අපායෙන් මිදෙන වැඩපිළිවෙලට ඇතුළත් වුණා. ඒ නිසා මේ චූලකම්ම විභංග සූත්‍රය මේක සමහර සුබ සූත්‍රය කියලාත් ඒ කාලේ හඳුන්වලා තියෙනවා. මේ දේශනාව ඒකාන්තයෙන්ම අපේ ජීවිතයට ගලපා ගත යුතුයි. මේක අහලා උඩින් පල්ලෙන් අපේ නම් මේ අඩුපාඩු නැහැ කියලා හිතන්න එපා. හැමෝටම තියෙනවා. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. එක්ක මසුරුකමක් හරි තියෙනවා. එක්ක ගරු කළ යුතුයට ගරු කරන්නේ අම්මා තාත්තට හරි ගරු කරන්නේ වැඩිහිටි ඥාතීන්ගේ වචනේ අහන්නේ. මේ ඔක්කොම ටික ටික හදාගත්තොත් ඔහු තමයි සුගතියට යන පාර විවෘත කරගන්නේ. යම් මේකේ මනුස්ස ලෝකයේ આવොත් ඉතා සුවසේ ජීවත් වෙන සැපවත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් බවට පත් වුණා. අපි හැම දිනාට මේ සූත්‍ර සංග්‍රහයේ චුල්ලකම්ම විභංග සූත්‍රය ජීවිතේ සුවපත් කරවන උතුම් දෙසුමක් බවට පත් වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ අප්‍රේල් මාස 28 වන දින ජන්මදිනයේ යෙදුන සුදේශ සිල්වා ස්වාමි පුරුෂයාට සෙත් පතන්න. දැනට කුවේටි සේවයේ නියුතු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන රමණී ශ්‍රියාකාන්ති මහත්මිය විසින් තමයි මෙහි දායකත්වය දරන්නේ. ඉතින් ඒ එතුමිය බලාපොරොත්තු වෙන ආකාරයට රැස් කරගත් සියලු පින් කැමති දෙවියන් අනුමෝදන් සැපයටපත් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන ගෞතම සසුනේ පිළිවෙත් වුණු ශ්‍රාවක සංඝයාට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම 28 වන ජන්මදිනයේ යෙදුන සුදේශ සිල්වා ස්වාමි පුරුෂයාට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව වෙත්වා දීර්ඝාෂ වෙත්වා උතුම් ධර්ම ආબોධයට හේතු වාසනා වෙත්වා කරන සියලු රැකිරක්ෂාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා කියලා අපි සෙත් පතනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනා නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා. සුජීවත් වාසය කරන සියලු දෙනාට නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඒ අමා මහ නිවන අවබෝධ කිරීම පිණිස ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥාන සේක බල දියුණු කරගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න අපට ලැබේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ති. සාදු සාදු.